අද දවස විශේෂ දවසක් අප සියලු දෙනාට හැමතින්. මොකද රටේම අර්බුදයක් පැන නැගිලා තියෙන අවස්ථාවක්. රටේ විතරක් නෙවෙයි ලෝකේ පුරා විශේෂයෙන්ම දැන් මේ වෙනකොට මේ ලංකාදීපේ මිනිසයන් තැතිගෙන ඉන්න මොහොතක්. පුදුම තැති ගැනීමක් මේ. ලංකාවේ මිනිස්සු බය වෙලා ඉන්නේ. ලෝකේම මිනිස්සු බය වෙලා ඉන්නේ. අපි දන්නේ ලෝකේ අනෙක් රටවල කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. හැබැයි ලංකාවේ තියෙන තත්ත්වය නම් අපිට පේනවා. අද දවසේදී මේ පින්කමට බොහෝ දෙනෙක් සහභාගී වෙන්නට නියමිතව හිටියා. නමුත් බොහෝ දෙනෙක්ට මේ ස්ථානයේ වෙන්නට නොහැකි වුණා මේ පවතින වාතාවරණයත් එක්ක. මේ නිවන් මඟ අහුරා සිටින මාරයන් 5 දෙනෙක් ඉන්නවා. ක්ලේශ මාර, අபிසංකාර මාර, ස්කන්ධ මාර, මච්චු මාර, දේවපුත්ත මාර කියලා. කැමති නම් තව 6 වෙනි මාරයෙකුත් එකතු කරගන්න පුළුවන් කොරෝනා මාර කියලා. සංසාරේ වසර කෝටි ප්‍රකෝටි සතසහස්‍ර ප්‍රමාණයක සිට පාරමිතා පුරමින් යන ගමනක් මේක. දස පාරමිතාවක් පූර්ණේ කරලායි මේ උත්තරීතර මනුෂ්‍ය භාවය උදා කරගන්නේ. මේ වගේ පරම උත්තරීතර ශ්‍රේ සද්ධර්මය පවතින පූජනීය රටක, විශේෂයෙන්ම මේ වගේ මිහිතලේ මේ වගේ පූජනීය පින්වන්ත බිමක මේ උපත එසේ මෙසේ උපතක් නෙවෙයි. මේ උපත විශේෂ උපතක්, අසාමාන්‍ය උපතක්. මේ ඉපදිලා තියෙන නිවන් දකින්න, වෙන වැඩ කරන්න නෙවෙයි. නිවන් දකින්න. දැන් මෙහෙම කිව්වහම කෙනෙක්ට මේක තේරෙන්න පුළුවන් වෙන්නේ තම තමන්ගේ නැන මට්ටමට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදෝවන් මරණයටයි ගොදුරු වෙන්නේ. අප්‍රමාදෝවන් අමරණීය වෙනවා. අමරණීය වෙන්න ලැබිච්ච අවස්ථාවේ මරණයට ඔච්චර බය වෙලා නිවන් මඟ වඩන, නිවනට උපනිශ්‍රේ වෙන අවස්ථා මගහැර සිටීම නිවන් දකින ආර්ය ශ්‍රාවකයන්ගේ සිරිතක් එහෙම නෙවෙයි. කවුරු කොයි විදියට තර්කවාද කළත් කවදා හෝ දවසක ඔබට වැටෙන්න පුළුවන් මරණයට බිය නැතිකමයි නිවන් මඟ වැඩීම කියලා කියන්නේ කියලා. මරණයට බය නම් මරණයම තමයි උරුම කරගන්නේ. එච්චරයි ඒ ගැන කියන්න තියෙන්නේ. අද දවසේ මේ දේශනාවේ හරය වෙන්නේ මේ කියන මරණය ජය ගන්න පුළුවන් ක්‍රමවේදයේ පිළිබඳවම දේශනා කිරීමයි. අද වෙනකොට ලංකාවේ වගේම ලෝකයේ විවිධ රටවල මිනිස්සු මරණ බයෙන් තැතිගෙන ඉන්නවා. මේ කොරෝනා වසංගතය නිසා. ඒක බරපතල රෝග තත්ත්වයක් බව හැබැයි කොරෝනා විතරක් නෙවෙයි අප පසුපසින් ඉන්නේ. අජ්ජේවකිච්ඡාතප්පං ගෝජඤ්ඤා මරණංසුවේ නහීනෝ සංගරන්තේන මහාසේනේන මච්චුනා. මහා සේනාවක් එක්කයි මරණේ ඉන්නේ. කොරෝනායේ සේනාව එක්ක ඉන්න කොරෝනා කියන්නේ ඒ මහා සේනාව එක සෙබලෙක් විතරයි. ඒ මාරයා එක්ක එන සේනාව එක සෙබලෙක් විතරයි කොරෝනා කියන්නේ. දැන් ඔබ ඒ සෙබලකින් බේරිලා හිටියට අනෙක් සෙබළුන්ගෙන් බේරෙයි කියලා හිතනවද? බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධර්මය බොහෝ මිනිසයන්ට අර තම තම නැනපමණින් වැටහෙනවා කියන්නේ ඕක තමයි. කවදා හෝ දවසක තේරුම් ගනි. හැබැයි ප්‍රමාද වුණොත් එදාට මච්චුනෝ පදන් තමයි. ඒ නිසා අප්‍රමාදීව කටයුතු කරන්න කියන පණිවිඩයයි දේශනාව ආරම්භයේදීම දෙන්න තියෙන්නේ. අද අපිට දකින්න ලැබෙනවා ලෝකේ පුරාම මේ වසංගතයත් එක්ක මිනිස්සු දැඩි පීඩාවන්ට ලක් වෙමින් මරණයට ගොදුරු වෙන ආකාරය අකාලේ. එතකොට ලෝකේ පුරාම මිනිසුන් මේ විදිහට මේ කොරෝනා වසංගතයෙන් ගිය යනවා. ඒක සත්‍යයක්. විවිධ රටවල බොහෝ අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය කාලේ මිනිස්සු මැරිලා ගෙවල් වලම කුණු වෙලා ගිහින් තිබුණා.
දැන් මේ වගේ දෙයක් අපිට ඇහුණාට දැක්කේ නැත්තම් පිළිගන්න බැරි තරමේ පුදුම සාගත සිදුවීමක් වෙනවා. ඒ කියන්නේ මිනිස්සු ලෙඩ රෝග වලින් මැරිලා, ගෙවල් වලම කුණු වෙලා, පාරවල් ගානේ මිනි ගොඩ ගැහිලා වගේ කියනවා වගේ කතාවක් කිව්වොත් අපට ඒක නිකන් අභාව්‍ය සිදුවීමක් වගේ දැනෙනවා. මොකද එවැනි අත්දැකීමක් නැති තාක්කල්. හැබැයි දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ඒ අත්දැකීම අපි ලැබුවා. අපි දැක්ක ලෝකේ පුරා ලංකාවේ නැතත් ලෝකේ අනිකුත් රටවල මිනිස්සු මැරිලා තමන්ගේම නිවාසවල මෙහෙම කුණු වෙලා ගිහිල්ලා සමහර අය මහා මාර්ගවල මැරිලා වැටිලා සමහර මිනිස්සුන්ගේ මිනි පාරවල් ගානේ ගොඩ ගහලා කන්ටේනර් වල එකතු කරලා දැන් ඇස් දෙකටම පේන්න තියෙන නිසා ඒ ගැන පුදුමයක් නැහැ. මීට වසර 2500කට පෙර එක්තරා නගරයක් තිබුණා බොහෝම ශාස්ත්‍රීයක. ඒ මහා නගරයට කිව්වේ විශාලා මහනුවර කියලා. මේ විශාලා මහනුවර අතිශය ශාස්ත්‍රීය නගරයක්. හරියට සමාන කරන්නේ තව්තිසා වගේ සුරම්‍ය නගරයක් කියලා. ලිච්ඡවි රජවරු තමයි මේ විශාලාව පාලනය කරේ. ලිච්ඡවි රාජ්‍යයේ අග්‍ර නගරයක්. ලිච්ඡවි රජවරු 7777ක් ඒ රාජ්‍ය පාලනය කරා. 7777ක් ලිච්ඡවි රජවරු. අතිශය ලිච්ඡවි කිව්වේ අතිශය වර්ණවත් පැහැපත් සමක් තිබිච්ච රජවරු නිසා. මෙන්න මේ රජවරු පාලනය කරපු මේ ලිච්ඡවි රාජධානියේ විශාලා මහනුවර බොහොම ශාස්ත්‍රීයව තිබිලා එක්වරම ඒ නගරය අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දුන්නා. එක්වරම මේ නගරේ සාගතයක් ඇති වුණා. ශාස්ත්‍ය භෝග විනාශ වෙලා ගියා. ආහාර භෝග මිනිසුන්ට ආහාර හිඟ වෙන්න ගත්තා. ඉස්සෙල්ලම මැරෙන්න ගත්තේ නගරේ හිටපු දුගී මගී යාචකාදී. ක්‍රමානුකූලව ඒ දුගී මගී යාචකාදී ඊළඟට මධ්‍යම කාන්තික මිනිස්සු යනාදී වශයෙන් ඒ මරණය ඉහළට ක්‍රමානුකූලව ගමන් කළා. මැරෙන්න ගත්ත ඉවරයක් නැතුව දැන් මොකද වෙන්නේ? විශාල වශයෙන් දහස් ගණන් මැරෙනකොට අද උනත් අපට පේනවා එහෙම මැරෙන්න ගත්තට පස්සේ පිළිවෙලක් නැතුව ඔවුන්ගේ අවමංගල්‍ය කාර්යයක් කරන්නවත් ලැබෙන්නේ නැහැ. පාරවල් ගානේ මැරෙන්න ගත්තා, මැරිලා කුණු වෙන්න ගත්තා. විශාලා මහනුවර තනින් තන මිනිස්සු මැරි වැටෙනවා, මැරිලා එහෙම කුණු වෙනවා. කවුරුත් අස් කරන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. දිගින් දිගටම මේ විදිහට කුණු වෙවි යනකොට මුළු නගරෙම මිනි කුණු ගඳින් පිරෙන්න ගත්තා. මිනි කුණු ගඳ ආහාරයට අරගෙන ජීවත් වන ගන්ධබ්බ പ്രേත කොට්ටාස ඉන්නවා, අමනුෂ්‍ය ඉන්නවා, විශේෂයෙන් කුණාපාස පෙරේතය ආදී. මේ പ്രേතයා ඇතුළු මේ මිනි මස් කන්න ලොල් කරන ඒ වගේම අර මිනි වල ගන්ධය ආහාරයට ගන්න අමනුෂ්‍ය නගරෙට එන්න ගත්තා. අති බහුල වශයෙන් එන්න ගත්තා. ඊට පස්සේ මේ අමනුෂ්‍යෝ නිසා ඒ වගේම අර මිනි කුණු ගඳ උහුල ගන්න බැරුව ඒ පිළිකුලටපත් වෙච්ච මිනිසුන්ගේ ජීවිතවල අර අමනුෂ්‍ය ප්‍රිය නිසා ඒ වගේම අර මිනි කුණු ගඳ නිසා රෝග ඇති වෙන්න ගත්ත විවිධාකාර විශේෂයෙන් අර අභිවාතක වගේ රෝග. ඊට පස්සේ මේ අමනුෂ්‍යෝ නිසා රෝග ඇති වෙන්න පටන් ගත්තා. අමනුෂ්‍යෝ මිනිසුන්ගේ ශරීරය ඇතුළට රිංගන්න පටන් ගත්තා. ඒ අනුසාරනුත් ලෙඩ දුක් හැදුනා. දැන් රෝග දැන් බිය දෙකයි. දුර්භීක්ෂයයි, ආහාර බියයි, ඊළඟට අමනුෂ්‍ය බියයි. ඊළඟට දැන් අමනුෂ්‍ය නිසා ඇතිවෙච්ච රෝග බියයි, දැන් දුම් බිය. දැන් මෙන්න මේ විදිහට ආහාර බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය කියන තුන් බියකින් ඇලෙලා ගියාර දෙව්ලොවක් වගේ තිබිච්ච විශාලා මහනුවර විනාශ වෙලා ගියා. බැලුවට අමුසෝනක් වගේ පේන්න ගත්තා විශාලා මහනුවර. හැබැයි අර නගරෙ හිටපු සිටුවරු ඒ වගේම රාජකීය පෙළපතේ ලිච්ඡවි රජවරුන්ට එහෙම ලොකු හානියක් වුණේ නැහැ. මොකද උන් ධනවතුන් නිසා. අදත් එහෙමයි.
එතකොට ඒ ලිච්ඡවි රජවරු ඊට පස්සේ එකතු වෙලා සාකච්ඡා කළා ඇයි අපට මෙහෙම වුනේ? එතකොට විවිධ පුරෝහිතයන් කියන්න ගත්තා රජවරුන්ගේ මොකක් හරි අධහැමිකමක් ඇති. ඒකයි මෙහෙම වුනේ කියලා. ඊට පස්සේ කොහොම හරි හොයලා බැලුවාම රජවරුන්ගේ අධහැමිකමක් නෙවෙයි ඒක මිනිස්යාගේ කර්ම විපාකයක්. අදත් පේනවා අපට ලෝකේ පුරා මිනිස්සු දහස් ගණනින් ලක්ෂ ගණනින් දැන් මිය ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ විදිහට මිය ගිහිල්ලා මේ මිහිතලෙන් තව කී දෙනෙක් මියන්න ජීවිතව ඉන්නවද දන්නේ නැහැ. තව කොච්චරක් මියයිද දන්නේ නැහැ. හැබැයි මිය යන්නේ කොරෝනා වසංගතයෙන් විතරක් නෙවෙයි. මැරෙන්න හේතු දහස් ගාණක් තියෙනවා. හැම හේතුවකින්ම මරණය තමයි ජීවිතේට ලං වෙන්නේ මොහොතින් මොහොත. මරණයටයි මොහොතින් මොහොත ලං වීම. එතකොට එදා ලිච්ඡවි රජවරු මේ විදිහට පරීක්ෂා කරලා බැලුවා. එතකොට දැක්කා තේරුම් ගත්තා මේක මිනිස්යාගේ කර්ම විපාකයක්. අදත් මේ ලෝකේ හැම රටකම මේ වසංගතේ පැතිරලා යන්නේ මිනිස්යාගේ කර්ම විපාකයක් වශයෙන්. මිනිස්සු හැසිරෙන විදිහ මිනිස්සුම ඒ දිහා හැරලා බැලුවොත් මිනිස්සුන්ටම පිළිකුල් වෙනවා. මේ ලෝකේ ඉන්න පුංචි සත්තු ඉන්නවා. පුරා කූඹියගේ ඉඳලා ඊටත් එහා ගියාම ඇහැට නොපෙනෙන සුත්‍ර ජීවියගේ ඉඳලා කුඩා සතුන්. ඒ වගේම විශාල සතුනුත් ඉන්නවා මේ මිහිතලේ ජලයේ. හැබැයි කිසිම සතෙක් මේ මිහිතලයට හානියක් කරන්නේ නැහැ. මේ ගහට කොළට විනාශයක් කරන්නේ නැහැ. මේ ආකාශයේ තමන්ගේ වාසය කරන ආකාශයේ පොළොවට ජලයට විනාශයක් කරන්නේ නැහැ. නමුත් මේ මිනිසා කියන දුෂ්ට සතා පොළොවක් වනසනවා, ජලයක් වනසනවා, ආකාශයක් වනසනවා, මුළු අවකාශයේම මුළු සක්වලම වනසනවා. මේ තරම් දුෂ්ට සතෙක් කොහෙවත් නැතුව ඇති. මේ සක්වලේ විතරක් නෙවෙයි සියක් කෝටියක් සක්වලේම. ඒ තරම් දුෂ්ටයි මිනිසයාගේ සතා. සිත දමණය වූ නැත්නම් උතුම් වූ ශ්‍රී සද්ධර්මය අසා මිනිසයාගේ සතා අන්තිම භයානක සතෙක්. තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතන මහා දැඩි ආත්මාර්ථකාමී සතෙක්. මේ සතා දමණය කළේ නැත්නම් මේ සතා නතර වෙන්නේ 136ක් නිරසහිත සතර අපායේ කවදා වූ දවසක ඒකාන්තයෙන්ම ඔය සතා එතෙන්ට යනවාමයි. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා පින්වතුනි. අපගේ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් වූ ඒ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ නියපොත්තට පස් ටිකක් අරගෙන එදා උපමා කරලා පෙන්නනවා මේ මහ පොළොවයි නියපොත්තේ තියෙන පසුයි එක්ක උපමා කරලා පෙන්නවා මේ ඉන්න තරමක් සත්‍යය මිය ගියාම මේ මහ පොළොව හා සමාන ප්‍රමාණයක් යන්නේ සතර අපායට. මේ නියපොත්තේ දැවලිච්ච පස් පිට හා සමාන ප්‍රමාණයක් විතරයි සුගතියකට එන්නේ කියලා. ඒකේ තේරුම සුද්ධ සිංහල මැරෙන එක හතර අපායට යන්නේ කියන එක. ඒකට හේතුව කල්පනා කරලා බලන්න. ඔබ අවටම ලෝකයේදී ඇස්සරලා බලන්න. එතකොට පෙනෙයි මිනිසු තරම් දුර්දාන්ත පිරිසක් ඉන්නවද කියලා. අපගේ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නය ඒ මහා රහතන් වහන්සේලා මේ මනුෂ්‍ය කුලයේම තමයි පහළ වෙන්නේ. හැබැයි අසිරිමත් වූ තත්ත්වයන්ට උන්වහන්සේලා ළඟා වුණේ මේ මනුෂ්‍ය රූපයෙන් පහළ වුණාට මේ හිත ඇතුළේ ඉන්නවා සතෙක් කන්නේ සතාව দমনය කරලා නසා දාලා සතාව මරා දාන්න මේ අසරණ අහිංසක සත්තු නෙවෙයි ඇතුළේ ඉන්න සතාව මේ අහිංසක සත්තු මරලා දානවා. අහිංසක අසරණ කුඩා සතුන්ව මරලා දානවා. නානාවිධ සතුන්ව මරලා දානවා. මේ දුෂ්ට සතා ඇතුළේ ඉන්න සතාව මරලා දාන්න. ඇතුළේ ඉන්න සතාව මරලා දැම්මහම අන්න නැවත මේ භයානක සත්ව ලෝකෙ උපදින්නත් හේතු නැතුව යනවා. නැත්තම් සතෙක් තමයි හැමදාම සංසාරේ. දැන් මේ විපාක විඳින්නේ ඒ කරගත්ත හරිය තමයි. ජීවත් වෙන්න ගියාම මම විතරයි ඉන්න ඕන අනිත් ඔක්කොම නැසුණට කමක් නැහැ කියලා හිතාගෙන වැඩ කරලා දැන් තමන්ගේ
ඒ අකටයුතුම Tamanට පාරවල්ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා හැලස්තරවල වැඩක් නෑ මේ වගේ වසංගත වලට පොලිසියෙන් දාලා හමුදාව දාලා ඉදිරි නීතිය දාලා කොරෝනා පාලනය කරන්න බෑ. මිනිසුන්ගේ තුච්ච නින්දිත සිත් පාලනය කරන්න නැතුව. මිනිසුන්ගේ හිත ඇතුළේ තියෙන තුච්ච නින්දිත කෙලෙස් ඉවත් කරන්න නැතුව අතිසාරයට අමුඩ ගහලා වැඩක් නෑ. අපි කරන්නේ අතිසාරයට අමුඩ ගහන එක, ලෙඩේ හොද කරගන්න එක පැත්තකින් තියලා. හැමදාම කරේ ඒක අදක් කරන්නේ ඒකමයි. ඒ නිසා කවදා හෝ දවසක ඔය ඔලු ගෙඩියේ ඥානය මතුවෙන දවසක් වෙනකම්ම ඔය මෝඩ වැඩේ තමයි මිනිස්සු කරන්නේ හැමදාම. මිනිස්සු අවබෝධයෙන් නිවැරදි වෙන්න ඕන. ප්‍රතිපදාවෙන්, චර්යාවෙන් පිරිසිදු වෙන්න ඕන. එතකොට ඔය කිසිම වසංගතයක් නැහැ. බෞද්ධයෝ කියලා කිව්වට මිත්‍යා දෘෂ්ටිකයෝ වශයෙන් කටයුතු කරන්නේ කර්මයේ කර්මඵල විපාක විශ්වාසයක් නැතුවයි වැඩ කරන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිව්වට වචනෙට කිව්වට විශ්වාසයක් නැහැ ධර්මයෙන් තමන් රැකේ කියලා. කොරෝනා වලට එකයි ඔච්චර බය. ඔච්චර බය එකයි. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කිව්ව ඒ උත්තරීතර බුද්ධ වචනේ අර්ථය පසක්ුන්නේ නැහැ තාම. එහෙම නැත්තම් ඒක පිළිගන්නේ නැහැ. ඔච්චර බඩ ඇහුවා. ඔක තමයි ඇත්ත. තථාගතයන් වහන්සේගේ ධර්මය අවංකවම ඒ උතුම් ධර්මය පිළිගන්න ඊට අනුකූලව හැසිරෙන ප්‍රඥාවන්ත මිනිසයන්ටයි ඒ උතුම් මිනිස්සු මේ මිහිතලේ පහළ වෙච්ච දවසට මේ ලෝකේ පවතින මේ සේරම වසංගත මේ සේරම විසර නතර වෙනවා. එතකම් මතක තියාගන්න කොරෝනා කියලා කියන්නේ තව එක වසංගතයක් විතරයි මේ මිහිතලේ. මේ ඉදිරියට ඔයිට වඩා භයානක වසංගත එන්න පුළුවන්. මිනිස්සු දැන්වත් ධර්මයේ පිළිය නැත්නම් බණහන් ඕන ධර්මයේ පිළිගන්න නම් මොනවත්තාම ධර්මයේ හේනම හතර අතින් අපගේ අති උත්තරීතර ගෞරවනීය ආර්ය මහා සංඝ රත්නය ධර්මයේ දේශනා කරන හතර අත අප්‍රමාදීව කන් දීලා ඒ ධර්මයට අනුකූලව හැසිරුනේ නැත්නම් මතක තියාගන්න කොරෝනා කියන්නේ තව එක බියක් විතරයි මේ ජීවිතේට. මිටත් වඩා මහා භයානක වීතිකාවන්ගෙන් ඇරලී යන්න පුළුවන් ඉදිරි කාලේ තමන්ගේ ජීවිත. ඒ බව සිහියෙන් යුක්තව තේරුම් ගත යුතුයි ඥානවන්ත මිනිස්සු. ඉතින් එදා විශාල මහනුවර මිනිස්සුත් මෙරි මෙරි ගියෝගේ කර්ම විපාකයක් නිසා කොහොම හරි මේ වෙලාවේ ලිච්ඡවි රජවරු මේ සාකච්ඡාව දැන් කරගෙන යනවා. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් කොහොමද මේ ව්‍යසනයෙන් ගැලවෙන්නේ? දැන් මිනිස්සු මැරෙනවා. මුළු විශාල මහනුවරම සෝනක් වෙලා. දැන් කොහොමද අපි මේ ව්‍යසනයෙන් ගොඩ එන්නේ? මේ විදිහට සාකච්ඡා කරද්දී පුරෝහිත බමුණෝ එක එක අදහස් යෝජනා කළා. අපි නිගණ්ඨ භික්ෂුන් හිටිය නිගණ්ඨයන්ට අපි කියමු, නිගණ්ඨ ශාස්ත්‍රවරුන්ට අපි කියමු මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ලිච්ඡවි රජවරු ඒකට කැමති වුණේ නැහැ. තවත් පරිබ්‍රාජකයෝ අන්තතෝ යෝජනා වුණා. ඒ කිසිවකට ඥානවන්ත ලිච්ඡවි රජවරු කැමති වුණේ නැහැ. මේ අතර හිටියා මහාලි කියලා ලිච්ඡවි රජ කෙනෙක්. අති උත්තරීතර අපගේ අමාමෑණි ලෞතුරු ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මය අහලා සෝවාන් ඵලයටපත් වෙච්ච. එතුමා ප්‍රෝග ඒ ධර්මය අවබෝධ කරගත්තා ලිච්ඡවි යෝජනා කරා පින්වත තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ වැඩ වසනවා. අපි උන්වහන්සේගෙන් පිළිවිල්ලමු. උන්වහන්සේ මේ නගරයට වැඩියා නම් ඒකාන්තයෙන් මේ ව්‍යසනය අවසන් වෙමි. මේව යෝජනා වුණාම සියලු ලිච්ඡවි රජවරු එකට එකවතාව පළ කරා. ඊට පස්සේ මහාලි රජතුමාගේ පුරෝහිතතුමාත් ඒ වගේම ඔහුගේ බෑණනුණු ඒ වගේම තවත් පිරිසක් පඳුරු පාක්කුඩම් අරගෙන බිම්බිසාර රජතුමා මුණ ගැහෙන්න අසල්වැසි රාජ්‍යයට මගදේට ආවා. ඇයි ඒ වෙනකොට අපගේ මහා ශාස්ත්‍රූතුමන් වහන්සේ වැඩ සිටියේ නගරේ. රජගහනුවර වේළුවනාරාමේ උන්වහන්සේ වැඩ ඉන්න කාලයක්. ඊට පස්සේ මේ ලිච්ඡවි රජවරු ඇවිල්ලා බිම්බිසාර රජතුමාට දැනුම් දුන්නා. රජතුමනි අපගේ විශාල මහනුවර මේ වගේ මහා විශාල ව්‍යසනයකින් වැනසී යනවා.
තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේට පුළුවන් අපෝ මේ වියසෙනින් ගලවන්න අපට කරුණාවෙන් උන්වහන්සේ මුණ ගැස්සන්න. ඊට පස්සේ බිම්බිසාර රජතුමා ඔවුන්ගේ ඉල්ලීම සලකා බලා බුදු පියාණන් වහන්සේට ලිච්ඡවි රජවරු මුණ ගැස්සෙව්වා. ඊට පස්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ කවරෙක්ද පින්වතුනි? මේ විශ්වයේ අසම සම මහා කාරුණිකයන් වහන්සේ. කවරෙක්ද ශෝකයෙන් දුකටපත් උනේ? එතන උන්වහන්සේ වැඩ ඉන්නවා. ඊට පස්සේ ලිච්ඡවි රජවරුන්ගේ ආරාධනාවෙන් අසිරිමත් වූ අපගේ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ කැමති වුණා, පිළිගත්තා. ඔවුන්ගේ ආරාධනාව විශාලා මහනුවරට වැඩම කරන්න. ඊට දිනවක වාර යොදා ගත්තා. ඒ කටයුතු සාකච්ඡා කරගත්තා. ඊට පස්සේ බිම්බිසාර මහරජතුමා සෝවාන් ඵලලාභී රජ කෙනෙක්. එතුමා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පිළිබඳ ඉහළම ගෞරවයක් ශ්‍රද්ධාවක් තිබිච්ච උතුම් බුද්ධ ශ්‍රාවකෙක්. එතුමා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට විශාලා මහනුවරට වැඩම කරන්න පුළුවන් ආකාරයෙන් මංමාවත් පවා පිළියෙල කර අලුතෙන් උන්වහන්සේට කරන මහා ගෞරවයක් වශයෙන් ඒ බිම්බිසාර රජතුමාගේ මාලිගාවේ ඉඳලා ගංගානම් ගඟ දක්වා තියෙන යොදුන් 5ක මාවත සම්පූර්ණයෙන්ම බලගොඩලි අයින් කරලා තැනිතලා කරලා සමතලා කරලා දජ පතාක වලින් සරසුවා, තොරන් වලින් සරසුවා, මල් වලින් සරසුවා. මොකද ගංගානම් ගඟ දිගේ තමයි නැවත ගමන් කරන්න කටයුතු යෙදিলা තිබුණේ. ඉතින් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මහා කරු සත්කාර පළ කරමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නය මගධේ සිට විශාලා මහනුවර දක්වා වැඩම කරවන්නට කටයුතු යෙදුණා. සම්මා සම්බුදු පියාණන් වහන්සේට සේසත් දෙකයි අනිකුත් සියලුම භික්ෂුන් වහන්සේලාට අරිහතුන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාට එක සේසත බැගින් සෙවන සදමින් ඔසවාගෙන විශාල පිරිසක් මේ පෙරහැරට දායක සම්බන්ධ වුණා. මහා පෙරහැරින් යසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ ඒ උත්තරීතර ආර්ය මහා සංඝ රත්නය යොදුන් 5ක් දිග ඒ මාවත තරණය කළා. ගංගානම් ගඟ අසබඩට වැඩම කළා. අතරමඟ මහා පූජා පැවැත්වුණා. මගධේ මිනිසයෝ බොහෝ බුද පූජා පැවැත්වුවා. අතරමඟදී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ නාමයට උන්වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝ රත්නයට ඒ ගඟ ගාවට එනකොට බිම්බිසාර රජතුමා ගඟේ ගමන් කරන්නට විශාල අලංකාර නැවක් සකස් කරලා තිබුණා. තථාගතයන් වහන්සේට විශේෂ ආසනයක් පනවපු ඒ යාත්‍රාව අප්‍රමාණ අලංකාරන්තමින් සරසලා තිබුණේ. ඊට පස්සේ අපගේ සම්මා සම්බුදු රජුන් ඇතුළු මේ සියලු ආර්ය මහා සංඝ රත්නයේ නැවට කොට වෙලා විශාල මහනුවර බලා පිටත් වුණා ගංගානම් ගඟ දිගේ. එතන ඉඳලා යොදුන් 3ක් දුර ගංගාව තරණය කළාම විශාල මහනුවර මුණ ගැහුණා. බිම්බිසාර රජතුමා ඇතුළු මගධේ වැසියෝ තථාගතයන් වහන්සේ නමින් මෙබඳු පූජාවක් පැවැත්වුවා කියලා දැනගත්තාම ලිච්ඡවීන් අපි ඒ අසරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේට ඒ වගේ දෙගුණයක් පූජා පවත්වමු කියලා කතිකා කරගෙන ඊට අනුකූලව පූජා ලෑස්ති කරා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමින් චක්‍ර 4ක් ඔසවන්නට උන් කටයුතු කළා. එක භික්ෂුන් වහන්සේ නමක් වෙනුවෙන් චක්‍ර 2 බැගින් ඔසවන්නට, ඒ වගේම මග දිගට ඒ ගංගානම් ගඟේ ඉඳලා විශාල මහනුවරේ නගරය දක්වා තියෙන මාවතත් අර මගධේ සැරසිලි වලට වඩා දෙගුණයක් තොරන් 2 බැගින් යන ආදිවාසී හැම දෙයකින්ම දෙගුණයක් බැගින් සැරසිලි වලින් සැරසුවෝ. ඔවුන්ගේ ගෞරවය ඊටත් වඩා දෙගුණයක් බව පළ කළා. ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මහා කාරුණිකයන් වහන්සේ ඒ ආකාරයෙන් නැවෙන් වැඩම කරලා ලිච්ඡවීගේ ඒ විශාල මහනුවර
තායත්තේ ගාන්තර තොටුපළට සම්ප්‍රාප්ත වනවා සමගම උන්වහන්සේගේ පූජනීය සිරිපතුල ඒ පොළවේ ස්පර්ශ වෙනවා සමගම අප්‍රමාණ මහා මේඝයක් කඩාගෙන වැටුණා. අති විශාල වර්ෂාවක් ඇදහැරුණා. ඒ වර්ෂාව අති විශාල එකක් ඉනවටක් කරවටක් දක්වා ජලාශය වශයෙන් නගරේ වැහිලා ගිය ජලයෙන් මුළු නගරෙම තිබුණු සියලුම අර මිනි කුණුප සියල්ලම ගඟ දිගට ගහගෙන ගියා. මුළු නගරෙම මොහොතකින් පිරිසිදු වුණා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණ මහිමයෙන් මුළු නගරෙම පිරිසිදු වුණා. උන්වහන්සේ ඉන් අනතුරුව ආනන්ද අපගේ උත්තරීතර උපස්ථායකයන් වහන්සේ ප්‍රමුඛ අනිකුත් ආර්ය මහා සංඝරත්නය කැටිව ඒ උතුම් අරමුණින් ඒ ලෝක සත්‍යය සුවපත් කිරීමේ අරමුණින් විශාල මහනුවරට වැඩම කරා. ඒ අනකොට මිනිස්සු අනන්ත අප්‍රමාණ දුකකටපත් වෙලා හිටියේ. බොහෝ මිනිස්සු අභිවාදක රෝගයෙන් ඒ වගේම විවිධ අමනුෂ්‍ය රෝගයන්ගෙන් උත්පල වෙලා හිටියේ. අනන්ත දුකකටපත් වෙලා හිටියේ. ඉන් අනතුරුව සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට රතන සූත්‍රය දේශනා කළා. ආනන්ද මේ උතුම් සූත්‍ර දේශනාව මතක තබා ගන්න කියලා ධාරණය කරගන්න කියලා දැනුම් දුන්නා. තථාගතයන් වහන්සේලා ලිච්ඡවි මගධයට ගිහිලා ආරාධනා කරද්දිම උන්වහන්සේ දැක්කා මොකක්ද අනාගතේ සිද්ධ වෙන්නේ. මේ නගරයට ගිහිලා උත්තරීතර රතන සූත්‍ර දේශනාව ඒ රතන සූත්‍ර පිරිතත් ඒ වගේම සූත්‍ර දේශනාව සිද්ධ කරපු දවසට කෙල 100ක් ඒ කියන්නේ කෝටි 100ක් වූ බිලියනයක් චක්‍රවාට අතර බුද්ධ ක්ෂේත්‍රයේ පුරා ඒ උතුම් රතන සූත්‍රයේ බලය පැතිරෙනවා කියලා උන්වහන්සේ දැක්කා. එපමණක් නෙවෙයි ඒ බලයෙන් ඒ මුළු විශාල මහනුවර සියලු මිනිස්සු සුවපත් වෙනවා, සියලු බිය පහ වෙනවා කියලා දැකලයි අනාගතේ ඒ දිවසින් ඒ කාරණා දැකලයි අසරිමත් වූ මහා කරුණිකයන් වහන්සේ ආරාධනා කළා පිළිගත්තේ. ඉන් පස්සේ පින්වතුනි ආනන්ද හාමුදුරුවන්ට මේ උතුම් වූ රතන පිරිත රතන සූත්‍රය ධාරණය කරගන්නට කියලා දැනුම් දීලා ඉන් අනතුරුව කිව්වා ලිච්ඡවි කුමාරවරුත් එක්ක එකතු වෙලා මේ රතන සූත්‍ර දේශනාව සිද්ධ කරමින් ඒ කියන්නේ රතන සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් නියමින් මේ මුළු විශාල මහනුවර පුරාම ගමන් කරන්න වැඩම කරන්න කියලා. ඉන්පස්සේ ආනන්ද හාමුදුරුවෝ ප්‍රමුඛ අනිකුත් ආර්ය මහා සංඝරත්නයත් ඒ වගේම ලිච්ඡවි කුමාරවරු ඒ ශෛලමය පාත්‍රයක පැන් පුරවාගෙන ඒ පැන් රතන සූත්‍රයේ පිරිත් කරමින් මුළු නගරේ පුරාම හිඳ කටයුතු යෙදුවා. මේ රතන සූත්‍රයේ තුන්වන ගාථාව යංකින්ච විත්තං කියන ගාථාව සජ්ජායනා කරමින් පැන් ඉහිනවත් එක්කම අමනුෂ්‍යෝ උඩුකුරුව යටිකුරුව වැටෙන්න පටන් ගත්තා. අමනුෂ්‍යයන්ට යන්නේ නම් හොයාගන්න බැරි වුණා. අමනුෂ්‍යෝ නිවෙස්වල ඒ වගේම ශරීරවල සැඟවිලා හිටපු අමනුෂ්‍යෝ ප්‍රාකාර ඇතුලේ සැඟවිලා හිටපු අමනුෂ්‍යෝ ඒ ප්‍රාකාරත් පිටගෙන දොරවල් කඩාගෙන යන්නේ නමන් නැතුව ඒ අය හිස් හැරණුවට දුවන්න පටන් ගත්තා. මොකද ඒ තරම්ම මහා අභිඥා බලයක් බුද්ධ බලයක් නැගිනවා මේ පිරිත් දේශනාව සිද්ධ කරන වෙලාවට. ඒ නිසා අමනුෂ්‍යයන්ට අහල පහලකවත් ඉන්න බෑ. සියලු අමනුෂ්‍යෝ විශාල මහනුවර අත්හැරලා පලා ගියා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මේ පිරිත් පැන් ඉහිමින් මේ විශාල මහනුවර ගයක් ගානේ වැඩම කරා. අසරණ අහිංසක මිනිස්සුયો මේ පිරිත් පැන් ඇඟ ස්පර්ශ වෙනවත් එක්කම සුවපත් වෙලා නැගිට්ටා. ඒ තමයි අසරිමත් වූ මහා කරුණිකයන් වහන්සේගේ මහා යුක්ති ප්‍රාතිහාර්ය බල මහිමය. අද මේව ඇහුවාම මෝඩ මිනිසයන්ට යෙදෙන්න පුළුවන්, එහෙම දේවල් වෙන්න පුළුවන්ද කියලා. ඥානවන්තයෝ දන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගැන. උන්වහන්සේ
කෙබඳු මහෝත්තමීත කියලා ඥාන මාත්‍රයක් හරි තියෙන මේ සියලු මිනිස්සු දන්නවා. ඒකට මේ සිංහල බෞද්ධ වෙන්න ඕනේ නැහැ. අපි දැකලා තියෙනවා අන්‍ය ජාතික අන්‍යාගමික උතුම් මිනිස්සු ඉන්නවා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ගුණය හඳුනන. ඉතින් මේකතුනි ඊට පස්සේ ඒ විශාල මහනුවර මිනිස්සු සුවපත් වුණා. මෙහෙම සුවපත් වෙන්න ගත්තට පස්සේ මිනිස්සු සියලුම දෙනා ඒ අසිරිමත් වූ මහා බුද්ධ රාජාණන් වහන්සේ වැඩම කරලා කියලා දැනගෙන ඒ ස්ථානයේට පැමිණෙන්න පටන් ගත්තා. මුළු විශාල මහනුවර විසිරී පැතිරී හිටපු ඒ මිනිස් ගණයා මිනිස් ජනතාව ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දිසෙවරින් අතර වුණා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ උත්තරීතර ධර්මාසනය තුල විරාජමාන වැඩ සිටියා. ඊට පස්සේ ලිච්ඡවි රජවරුත් ඒ වගේම විශාල මහනුවර වැසියොත් ඒක රාශිය වුණාට පස්සේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රෝතුමන් වහන්සේ ඒ උතුම් වූ රතන සූත්‍රය ධර්ම දේශනාවක් වශයෙන් විග්‍රහ කරමින් දේශනා කරන්නට යෙදුණා. ඒ උතුම් වූ පිරිත් දේශනාව තුළ ඇතුළත් ඒ අපරිමේය ධර්මයේ උන්වහන්සේ මතු කරමින් උත්තරීතර අමා ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. මේ උතුම් වූ රතන සූත්‍රය කී වතාවක් ඔබ කියවලා ඇද්ද? කී වතාවක් සජ්ජායනා කරලා ඇද්ද ගෙවල් වල? කොච්චර කාලෙක ඉඳලාද මේ රතන සූත්‍රය සජ්ජායනා කරන්නේ? අපට හම්බුණ එක්තරා පොතක්, පැරණි මාන්ත්‍ර පොතක්. ඒ මාන්ත්‍ර පොතේ තියෙනවා රතන සූත්‍රයෙන් වැඩ ගන්න හැටි කියලා. ඒ ඔලොමොට්ටල මිනිස්සු රතන සූත්‍රයෙන් වැඩ ගන්න හැටි දැනගත්තේ නෑ. ඒ නිසා රතන සූත්‍රයත් උන්ට තව එක මන්ත්‍රයක් වුණා. මන්ත්‍රයක් අර මලයාලි වගේ තව මන්ත්‍රයක් විතරයි ඒක. ඒ නිසා ඒ මිනිස්සු මොකද කරේ? රතන සූත්‍රයෙන් එක එක ගුරුකම් ශාස්ත්‍ර කරන්න ගත්තා. අතීතේ මිනිස්සු එහෙම කරලා තියෙනවා. වසර දහස් ගණනක් තිස්සේ මේ රටේ මේ රතන සූත්‍ර දේශනාව සජ්ජායනා වෙනවා. මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ කුමක්ද කියලා ඔබ දන්නවද? වසර කෝටි ගණනක් තිස්සේ දානංච සීලංච නෙක්ඛම්මං පඤ්ඤාවේ කියන පංචමං කාන්ති සත්‍ය මදිට්ඨානම් මෙත්තුපේක්ඛයි මේ දස මේ කියන දසපාරමිතාව පුරලා මේ වගේ පරම උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ බැබලෙන උතුම් වූ දහම් දිවයිනක මිනිසෙක් කියලා උපදිනවා. අනන්ත කාලයක ඉඳලා සිද්ධ කරගත්ත ප්‍රාර්ථනා බලමහිමයක් සහ මහ පුණ්‍ය සම්පත්තියක් නිසා එසේ උපදින්නේ මොකටද? ඒ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නටයි. ඒ අමා ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන උත්තරීතර නිර්වාණ මාර්ගයට පැමිණෙන්නටයි මේ මිනිස්සෙක් කියලා ඉපදලා තියෙන්නේ. හැබැයි ඒ ගැන තාම දන්නේ නැති අය හොඟ දෙනෙක් ඉන්නවා. හිතන් ඉන්නේ මිනිස්සෙක් කියලා ඉපදුනේ ලෝකේ අල්ලන්න ඉරහල් තාරකවල පොඩි ගහන්න කියලා. නැත්නම් අඟහරු ගහයන්ගේ වතුර තියනවාද කියලා හොයන්න කියලා. හිතන් ඉන්නේ. ඉපදුනේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස කියන මේ සසර දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වෙන්න ඉපදුනේ. නමුත් කරන්නේ ඒ දුක්ඛ ස්කන්ධයව තව තවත් කරගන්න එක. එහෙනම් අපි බලමු ඒ උත්තරීතර රතන සූත්‍ර දේශනාවේ ඇතුළත් වන්නේ කුමක්ද කියලා. තථාගතයන් වහන්සේ සත්‍යක්‍රියාවක් වශයෙන් මේ සූත්‍රය දේශනා කළේ. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණය සිහිපත් කරමින් මේ සූත්‍රය දේශනා කළේ. ත්‍රිවිධ රත්නයේ ගුණය සත්‍යක්‍රියාවක් වශයෙන් අරගෙනයි මේ සූත්‍රය දේශනා කළේ. මේ පිරිත දේශනා කළේ. යම්
කිච්චි විත්තං ඉදවා උරං ආදී වශයෙන් තුන්වන ගාථාවෙන් අනුතුරුව ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ගුණයයි සජ්ජායනා වෙන්නේ. යානීධ භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන් තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝ විසක්කච්ඡ සුනන්තු භාසිතං. මේ ගාථාව ගොඩාක් ගැඹුරු එකක්. මේ වෙලාවේ ගොඩාක් ගැඹුරට යන්නේ නැතුවයි මම මේ පැහැදිලි කරන්නේ. මේ ලෝකේ සකස් වෙලා තියෙනවා නන්විද භූතයන්ගේ පඨවි ආපෝ තේජෝ වායු ප්‍රධාන වශයෙන් සතර මහා භූත ස්වභාව හතරක්. මෙන්න මේ සතර මහා භූතයන්ගෙන් සකස් වෙලා තියෙන ලෝකයකයි අපි මේ ජීවත් වෙන්නේ. මේ සතර මහා භූතයන් සහ තවත් ධාතුන් එකතු වෙලා තමයි මේ අචේතනික සචේතනික ලෝකේ සකස් වෙලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මූල ධාතු හතරක්. ඒ වගේම ආකාශ ධාතුවක්, ඒ වගේම විඥාන ධාතුවක් කියන මේ ධාතු හයෙන් තමයි සචේතනික ලෝකේ සත්‍ය සකස් වෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් තමයි අචේතනික, ඒ වගේම ආකාශ ධාතුවක් එකතු වෙලා තමයි අචේතනික ලෝකේ සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ සමස්ත ලෝකෙම මෙන්න මේ කියන භූතයන්ගේ ඒකරාශී වීම අචේතනික සහ සචේතනික මේ ආකාර දෙක වලම අපට දකින්න ලැබෙනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත, ඒ වගේම ආකාශ ධාතු, විඥාන ධාතුව, මේ හය එකතු වෙලා තමයි අඩු වැඩි වශයෙන් මේ ලෝකේ කියන සියලුම භූත, පණ ඇති භූත, පණ නැති භූත, සචේතනික භූත, අචේතනික භූත යන ආදි වශයෙන් මේ සමස්ත ලෝකෙම සකස් වෙලා තියෙන්නේ. අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ සකස් වෙච්ච පදාර්ථයේ මූල ලක්ෂ්‍ය අභිඥා බලයෙන් ස්පර්ශ කරන උතුමන් වහන්සේ. එනම් උන්වහන්සේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ, පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකේ දක්වාම උන්වහන්සේගේ බලය පතුරවනවා. එනම් යානීධ භූතානි සමාගතානි කියන ඒ ගැඹුරු බුද්ධ වචනය ඇතුලේ ඇතුළත් වෙනවා මේ සමස්ත විශ්ව ධාතුන් සකස් වෙලා තියෙන සියලුම භූතයන්ට සිද්ධ කරන ආමන්ත්‍රණය. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අභිඥා බලයට පුළුවන් ඕනෑම පදාර්ථයක් වෙනත් පදාර්ථයක් බවට පරිවර්තනය කරන්න. උන්වහන්සේට පුළුවන් පාෂාණයක් රත්තරන් බවට, මණික් බවට පරිවර්තනය කරන්න අභිඥා බලයෙන්. උන්වහන්සේට පුළුවන් ජල ගඟක් පිරිගඟක් බවට පත් කරන්න. ඒලගේ අභිඥා බලය සුද්ධාෂ්ටකේ දක්වා ගමන් කරනවා. තථාගතයන් වහන්සේට කරන්න බැරි වැඩක් නැහැ. සුද්ධාෂ්ටකේ දක්වා ගමන් කරලා සුද්ධාෂ්ටකයේ තියෙන සංයුතිය වෙනස් කරලායි පදාර්ථය අන්‍ය පදාර්ථයක් බවට පරිවර්තනය කරන්නේ. එහෙනම් මේ ගැඹුරු ආමන්ත්‍රණයෙන් තමයි බුද්ධ ආඥා පදවන්නේ සක්වලට ඥානීද භූතානි සමාගතානි. ඔතන මේ භූතය කියලා කිව්වේ මේ අමනුෂ්‍යෝ කියන අර්ථයෙන් විතරක් නෙවෙයි. ඒ අයත් ඇතුළත්. ඒ අමනුෂ්‍යෝ දෙවියෝ සියලුම දෙනා ඇතුළත්. තථාගතයන් වහන්සේ මේ උතුම් රතන සූත්‍රයේ දේශනා කරන වෙලාවේ ආකාශයේ පුරාම ශක්‍ර දේවේන්ද්‍රය ප්‍රමුඛ අති විශාල දේව සන්නිපාතයක් රැස් වෙලා හිටියා. තථාගතයන් වහන්සේගේ අසිරිමත් වූ බුද්ධ දේශනාව ශ්‍රවණය කරන්න. ඒ වෙලාවේ අන්න බුදු පියාණන් වහන්සේ මුළු සක්වලටම ආඥාව පතුරවනවා. මොකද මේ ලෙඩ වෙලා වෙනසිලා තියෙන මේ නගරේ නැවත ප්‍රකෘතිමත් වෙන්න නම් අර විකෘති වෙච්ච සියලු සුද්‍රාෂ්ටකවල සංයුතිය නැවත ප්‍රකෘතිමත් වෙන්න ඕනේ. ප්‍රකෘතිමත් කරන්නේ උන්වහන්සේගේ මහා අභිඥා බලයෙන්. එතකොට අන්න උන්වහන්සේ මුළු අචේතනික සචේතනික ලෝකයටම ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරමින් ආඥා කරනවා මම මේ මනාකොට දේශනා කරන ධර්මය මනාකොට අසව.
තං සුනාත සාත්කම් මානසිකරෝත හොඳින් මේ ධර්මය අහන්න හොඳින් මේ ධර්මයේ නුවණින් මෙහි කරන්න සියලුම දෙනා මේ ස්ථානයේ ඉන්න අය නැත්නම් මේ ස්ථානයේ ඔබ ආපුවේ තේරුවක් නැතුව යනවා ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම දේශනා පටන් ගත්තාම ඔබ සියලු දෙනා සාවධානව මේ ධර්මය ශ්‍රවණය කරයි කියලා ඒක තමයි මගේ බලාපොරොත්තු ඒක තමයි ඔබේ බලාපොරොත්තු වෙන්න ඕන එසේ නොවුනොත් අපි මේ ස්ථානයේ ආපුවේ තේරුවක් නැතුව යනවා අන්න බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා දැන් මේ උත්තරීතර රතන සූත්‍ර දේශනාව ඇසුරෙන් ඒ සූත්‍රයේ තුන්වෙනි ගාථාවේ සිටයි ධර්මය ආරම්භෙන්නේ මගේ නිසා එතන ඉඳලා කාල වේලාවක් ඉක්මවලා ගිහින් තියෙන නිසා ඔබට මේ ආපු ගමනින් අර්ථයක් පසක් කරගන්නට අවශ්‍ය නිසා ප්‍රමාණිකූලව රැබෝ වෙන ඉස්සෙල්ලා මේ ධර්ම දේශනාව අවසන් කරන්නත් ඕන නිසා මම ඉක්මනින් මේ ගාථා සජ්ජායනා කරමින් එහෙම නැත්නම් ඒ ගාථාව අර්ථය මතු කරමින් මේ ධර්මයේ දේශනා කරනවා පොදින් අහගන්න ඔබ ඉපදුනේ මොකටද මේ මහ පොළවේ මොකක්ද මේ මනුෂ්‍ය භවයේ අර්ථය මේ මනුෂ්‍ය භවයේ අර්ථය බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ඒ ශ්‍රද්ධාව ඇති වෙලා ඇති කරගෙන ඒ අසිරිමත් වූ බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ පිහිට ළඟා කර ගැනීමයි ඔබ බලන්න ඕන දැන් තම තමන්ගේ වයසත් එක්ක තමන් ජීවිතේ කොච්චර කාලයක් දැන් ගත කරලාද ඉන්නේ දැන් ඔබ ත්‍රිවිධ රත්නේ පිහිට ලබාගෙන ඉන්නේ ළඟා කරගෙන ඉන්නේ බලන්න ඕන කල්පනා කරලා තම තමන්ගේම දිහා කල්පනා කරන්න ඕන අනුන් ගැන නෙවෙයි තමන් ගැන කල්පනා කරන්න ඔබේ වයස කීයද දැන් ඔබ මේ වෙනකොට අති උත්තරීතර බුද්ධ ධර්ම සංඝ ත්‍රිවිධ රත්නේ පිහිට ළඟා කරගත්ත කෙනෙක්ද නැත්නම් තාම ප්‍රමාදද ප්‍රමාද නම් ඉතින් මච්චුරෝපතන් තමයි මොකද හිතන්න හදිසියවත් අදරෑ මරණියාවොත් ඉවරයි මේ සියලු සංසාර ප්‍රාර්ථනා අදරින් මෙහෙනම් ඒ නිසා මෙතෙක් මේ පිළිග ළඟා කරගෙන නැත්නම් අද හෝ මේ මොහොතේ හෝ ස්ථානයක් ඇති කරගන්න ඒකයි මේ අපි සියලුම දෙනාගේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි මේ ධර්ම දේශනා කරන්නේ යම්කින් ජීවිතං ධවා හුරංවා සක්කේ සුවායන් රතනං පනීතං නනෝ සමං තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු මේ ලෝකේ වසංගතයක් පැතිරිලා මරණ බය ඇති වෙලා මිනිසු තැතිගෙන දුකටපත් වෙච්ච කාලයක් අපි ඒ අසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයේ හැටියට මුළු මහත් මිහිතලේ පමණක් නොවේ සක්වල ධාතුව පමණක් නොවේ සියක් කෝටියක් සක්වල පුරා අතුරුමු ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ඒ මහා කරුණාවේ ගුණ මහිමය උන්වහන්සේ ස්කන්ධ වශයෙන් පරිනිර්වාණය වුණාට උන්වහන්සේ ශ්‍රී සද්ධර්මයේ තුල ජීවමානයි එහෙමනම් ඒ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ මහා කරුණා බල මහිමෙන් මුළු මිහිතලේම මුළු සක්වල තලයේම මුළු මහා සහස්‍ර ලෝක ධාතුවම සුවපත් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ ධර්මයට කන් දෙන්න මේ පින්මහිම ඒ සකල ලෝකයාටම අනුමෝදන් කරමින් මේ මිහිතලේ පවතින මේ වසංගතයක් තුරන් වේවා කියලා අදිෂ්ඨාන කරනු ඒ වගේම සියලු ලෝසතුන්ට සනසීමක් වේවා කෙලවරමා නිවනින් සනසෙන්නට මේ පින හේතු වේවා කියන අදිෂ්ඨානයෙන් හොඳින් මේ ධර්මය අහලා අපි රැස් කර ගන්නවා කුසලයේ වඩව ගන්නවා කියන අදහසින් බණ ශ්‍රවණය කරන්න. යම්කින් ජීවිතං ධවා හුරංවා යම් කිසි වස්තුවක් නැත්නම් මෙහි හෝ අන්‍ය තැනක සක්කේ සුවායන් රතනං පනීතං ස්වර්ගයන්හි යම් රත්නයක් නැත්නම් මේ ස්වර්ග ලෝකවල යම් රත්නයක් නැත්නම් නනෝ සමං අත්ථි තථාගතේන තථාගතයන් වහන්සේ සමාන රත්නයක් නැත
ඉදම්පි බුද්ධේ රතනම් පණීතං ඒ කරුණින් උතුම් බුද්ධ රත්නය ශ්‍රේෂ්ඨයි ඒතේද සච්චේද සුවක්ඛයෝ මේ ශක්තිය බලයෙන් ඔබට සෙත් වේවා මේ විශ්වයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට වඩා වැඩි උත්තමෙක් පහළ වෙන්නේ නැහැ පින්වතුනි මේ බොහෝ මිනිසයන්ට තේරුම් නැතුණාට තමන් කොච්චර භාග්‍යවන්තයෙක්ද කියලා මේ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම කෙබඳුද කියලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ බව දේශනා කොට හමාරයි අපි තාම තේරුම් ගන්න නැති එක අපේ වැරද්ද මේ විශ්වයේ යමෙක්ට මුණ ගැහෙනවා නම් විශ්වයේ සියල්ල අවබෝධ කරපු සියල්ල දැනගෙන සියලු කෙලෙස් නසාරන මාර්ගයක් අවබෝධ කරන් තමන් වහන්සේ ඒ උතුම් මාර්ගය ගමන් කළ සසර දුකින් ඈතර වෙලා සියලු ලෝසතුන්ගේ මහා කාරුණික සිත් මණ්ඩලයේ යමා ධර්මයේ දේශනා කරපු උත්තරීතර නිර්වාණ මාර්ගයේ දේශනා කරපු යම් උතුමෙක් මේ ලෝකයේ නැත්නම් මේ විශ්වයේ නැත්නම් ඒ අපගේ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් යනෝ උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන් වහන්සේ විසින් අවබෝධ කරලා ලෝකයට දේශනා කරන මහෝත්තම මහා ශාස්ත්‍රතුමන් වහන්සේ උන්වහන්සේට සමවෙන කිසිවෙක් නැහැ මේ ලෝකේ විශ්වයේ තථාගතයන් වහන්සේ සමවෙන්නේ තථාගතයන් වහන්සේ නමකට පමණයි උන්වහන්සේ වෙන කිසිවෙක්ට සම නැති නිසා අසමයි තථාගතයන් වහන්සේ නමකට සම නිසා සමයි අසම සමයි එහෙනම් ඒ අසම සම මහා ශාස්ත්‍රවරයන් වහන්සේ මුණ ගැහෙන්න නම් යම් මිනිස්සෙක් කොච්චර පින් කළා තියෙන්න ඕන කියලාද ඔබ හිතන්නේ අති බහුතරයක් මිනිසයන්ට තමන්ගේ ජීවිතේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේ මුණ ගැහෙන්න නම් උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නම් අනන්ත කාලයක ඉඳලා පින් කළා තියෙන්න ඕන. වසර වලින් කියන්නේ වෙන් කරන් කාලයක් සංසාරේ දුක් විඳගෙන අනන්ත කාලයක් දානීය සීලයේ නෙක්ඛම්මය ප්‍රඥා වීර්ය සත්‍යවාදී බව යොසීම මෛත්‍රිය අදිෂ්ඨාන උපේක්ෂාව කියන මෙන්න මේ දසපාරමිතාව මේ පුණ්‍ය ධාරා 10 වඩවාගෙන තියෙන කෙනෙක් වෙන්න ඕන සාමාන්‍ය මිනිසෙක්ට බුද්ධ යන අසිරිමත් වූ නාමයවත් ඇහෙන්නේ මේ බව බොහෝ මිනිස්සු දන්නේ සියක් කෝටියක් හෙවත් චක්‍රාවාට බිලියනයක සක්වල තලයක අපි මහා සාස්ත්‍ර ලෝක ධාතු මේ වගේ මහා සාස්ත්‍ර ලෝක ධාතු අනන්තයක් මේ විශ්වයේ පවතිනවා අපි දන්නේ සංඛ්‍යාත්මකව කියන්නේ ඒ මහා සාස්ත්‍ර ලෝක ධාතුවක එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඒ කියන්නේ සියක් කෝටියක් සක්වලටම එක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමයි පහළ වෙන්නේ ඒ උත්තරීතර මහා සාස්ත්‍රතුමන් වහන්සේ පහළ වෙන සක්වලටයි මංගල චක්‍රාවාටේ කියන්නේ ඒ මංගල චක්‍රාවාටේ එක දීපයක විතරයි ජම්බුද්දීපේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන යම්කිසි දීපයක් කියන්නේ දීපෙ විතරයි පහළ වෙන්නේ මේ මනුෂ්‍ය ලෝකේ ජම්බුද්දීපේ ඒ දීපේ එක දේශයක විතරයි උන්වහන්සේ පහළ වෙන්නේ මධ්‍ය දේශේ ඒ ධර්මයේ පැතිර යන යම්කිසි නිශ්චිත කලාපයක් තියෙනවා ලෝකේ ඒ මධ්‍ය දේශයට ඇතුළත් කලාපය මේ කලාපේ උපදින්න ඕන අති දුර්ලභ මනුෂ්‍ය භාවයක් උදා කරගෙන සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා වැඩ ඉන්න කාලෙක දුර්ලභච්ච මනුෂ්‍යත්තම් බුද්ධෝත්පාදෝ දුර්ලභාගට සම්පatti එපමණක් නෙවෙයි ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් තියෙන්නත් ඕන ඒ කියන්නේ අලෝභය ආදේශය අමෝහය තේරුම් ගන්න හැකි ආකාරයේ උසස් ඥාන සම්පත්තියක් ඇති මිනිසෙක් කියලා උපදින්නත් ඕන ප්‍රඥාවන්ත මිනිසෙක් වෙන්නත් ඕන මිත්‍යා දෘෂ්ටික නොවි මිත්‍යා දෘෂ්ටික කුලයක නොයිපදෙන කෙනෙක් වෙන්නත් ඕන ඒ ඔක්කොම කාරණා ගැලපුණත් වැඩක් නැහැ සද්ධර්මෝ පරම දුර්ලභ සද්ධර්මයේ වුණ දෙන්නත් ඕන එහෙනම්
ඒ අවස්ථා හතරම ගැළපීලා අන්න ඒ අවස්ථා හතරම ගැළපීලා ආපු කෙනාටයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. එහෙනම් ඔය ගාථාවේ තේරුම් ගන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. නැත්තම් ඒ තේරෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ අතීතේ මිනිසයන්ට ඔය ගාථාව මන්ත්‍රයක් විතරයි. ඕකෙන් කරේ දත්තමාරු හොද කරගන්න එක, ඔළුවේ ගැක්කුම නැති කරගන්න එක, නැත්තම් මොනවා හරි ලාමක වැඩ ටිකක්. ගාථාවේ තේරුම් ගන්න එහෙමයි යෝම්. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි මේ විශ්ව අග්‍ර උතුමාණන් වහන්සේ. योगे बुद्धे प्रसन्नानां अग्गोते प्रसन्ना अग्गोको प्रसन्नानां अग्गो विपाको होति यमे බුදු පියාණන් වහන්සේ පිළිබඳව පහදින්නේ නම් ඔහු මේ විශ්ව අග්‍ර උතුමාණන් වහන්සේ පිළිබඳවයි පහදින්නේ. ඒ අග්‍ර උතුමාණන් වහන්සේ පිළිබඳව පහදින ඒ උතුම් බුද්ධ ශ්‍රාවකයාට අග්‍ර විපාකයයි ඔබ වෙන්නේ. එහෙනම් ඔබ උතුම් මිනිසෙක් වෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඔබගේ අග්‍ර උතුමාණන් වහන්සේ නම් කියන්නේ ඔබ දොහොත් පුදුන් තබලා මේ ලෝකේ වනින යම් උතුමෙක් ඇත්නාගේ එකම උතුමාණන් වහන්සේ අපගේ අසිරිමත් වූ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේ නම් ඒ අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම් ඔබ ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨ මිනිසෙක් මේ මිහිතලේ විතරක් මේ විශ්වයේම ඔබේ බව දන්නේ වෙන්න පුළුවන්. නමුත් ඔබ श्रेष्ठ मनुष्य में विश्व ඔබ දුර්ලභ මිනිසෙක් මේ විශ්වයේ. මොකද මේ විශ්වයේ ඉන්න තරමක් ඉන්නේ මේ මහා සාස්ත්‍ර ලෝක ධාතු විතරනේ. අන්‍ය සාස්ත්‍ර ලෝක ධාතු වල බව ඉන්න පුළුවන් වෙන්නේ මේ තුච්ඡ නින්දිත සිත නැමැති මායයට ග්‍රහණය වෙච්ච අඥාන ලෝකය, අඥාන සත්ව වර්ගය. ඒ සතුන් අතර ඒ සත්‍යත්වය දුරු කරමින් ප්‍රඥාව මුදුන්පත් කරමින් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් වූ ගුණය දකින්න පුළුවන් වුණාමයි අත් දෙක නලලුවට එන්නේ. දොහොත් පුදුන් තබා දෙමි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උත්තරීතර සිරිපා. එළඟි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මේ විශ්ව අග්‍ර උතුමාණන් වහන්සේ මේ කාම ලෝකයේ තුල, මේ රූප ලෝකයේ තුල, මේ අරූප ලෝකයේ තුල අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට වැඩි උතුමෙක් නෑ තවත්. ද්‍රෝණ බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේ මුණ ගැහිලා අහනවා, භාගතුන් වහන්සේ ඔබ වහන්සේ කවරෙක්ද? ඔබ වහන්සේ මිනිසෙක්ද? ඔබ වහන්සේ දෙවියෙක්ද? ඔබ වහන්සේ බ්‍රහ්මයෙක්ද? බමුණ භාගතුන් වහන්සේ මිනිසෙකුත් නෙවෙයි, දෙවියෙකුත් නෙවෙයි, භක්තියකුත් නෙවෙයි. භාගතුන් වහන්සේ සියලු තත්ත්වයන් අතික්‍රමණය කරපු දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම උතුමන් වහන්සේ සියලු දෙව් මනුෂ්‍යයන්ගේ දුර්ලෝකාග්‍ර ශාස්ත්‍රවරයන් වහන්සේ. උපමාවකින් පෙන්නන්නේ නෙළුම් මලකින්. නෙළුම් මල මඩේ හටගෙන මඩ ඉක්මවල ජලයට වෙයි, ජලයත් ඉක්මවල ජලෙන් ඉහළින් වැඩි වෙමින් සුවඳ දෙනවා ලෝකයට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ කෙලෙස් සහිත ලෝකයාගේ මේ කෙලෙස් මඩේව ඉපදිලා මේ මහා බෝසතාණන් වහන්සේ ඒ කෙලෙස් මඩෙන් නැගිටලා මේ දේව බ්‍රහ්ම තලලි ජලතලයන් ඉක්මවලා ඒ සියලු තල ඉක්මවපු අසිරිමත් වූ අසංගතය තුල වැඩ ඉන්නවා උන්වහන්සේ. එහෙනම් ගන්න සම්මා සම්බුදු පියාණන් වහන්සේට වැඩි උතුමේ මෙහිවන්නේ තැනක හෝ වෙනත් ස්වර්ගයක හෝ කිසිදු තැනක නෑ. ඒ සත්‍ය, ඒ සත්‍යයේ බලයෙන් ඔබට සෙත් වේවා. කයං විරාගං අමතං පණීතං යදජ්ජග සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ථිකින්චි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවක්ති හෝතු. මේ කෙලෙස් ශේකරණ, මේ කෙලෙස් කියන්නේ මොනවද? මේ අවිද්‍යා තෘෂ්ණා. මොකද අවිද්‍යා තෘෂ්ණා කියන්නේ? දැන් දීර්ඝ වශයෙන් මම මේලා පැහැදිලි කරන්න යන්නේ බණහන ශ්‍රාවක පිරිසක් මෙතන ඉන්නේ.
අවිද්‍යාව කුමක්ද අවිද්‍යාව? දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදය අඥානං අයමුච්චති අවිද්‍යාව. උතුම් වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැති තමයි අවිද්‍යාව. ඒ නිසායි මේ සියලු සතුන් මේ අනන්ත සංසාර දුක උරුම කරගෙන ඉන්නේ. මේ අවිද්‍යාව නිසායි සියලු සතුන් මේ සංසාරේ දුක් විඳින්නේ. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පාද දුක්ඛ දෝමන සුපායාස කියන මේ දුක්ඛ ස්කන්ධය උරුම වෙන්නේ පහළ වෙන්නේ මේ අවිද්‍යාව නිසායි. පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් තුළින්. එහෙනම් මේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය දන්නේ නැතිකම, අවබෝධ නොවෙච්චකම. උතුම් වූ චතුරාර්ය සත්‍ය කුමක්ද? උතුම් වූ චතුරාර්ය සත්‍ය අපි මුල්ම සත්‍ය දුක්ඛාර්ය සත්‍ය කුමක්ද කියලා බලමු. කෙටියෙන් නමු. කුමක්ද දුක්ඛාර්ය සත්‍ය? ආර්යයන් පමණක් දුක වශයෙන් දකින්න සත්‍ය මොකක්ද? ඒක අඥාන අන්ධබාල අනාර්ය දකින්නේ සැප වශයෙන්. ඒකයි දුක්ඛ ආර්ය සත්‍ය කිව්වේ. ආර්යයන් ඒකේ ශ්‍රද්ධාවත් අරිය ශ්‍රාවකයා උත්තරීතර ශ්‍රී සද්ධර්මයේ අසන ශ්‍රද්ධාවත් අරිය ශ්‍රාවකයා පමණ ප්‍රඥාවෙන් සත්‍ය කියලා දකින ඒ උතුම් දුක්ඛාර්ය සත්‍ය මොකක්ද? ප්‍රඥාවෙන් දුක වශයෙන් දකින ආර්ය සත්‍ය කුමක්ද? දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අල්වජනා මහානමේ කාමයටයි භාගවතුන් වහන්සේ දුක කියලා කියන්නේ. ලෝකයා දුක කියන්නේ විඳින දුකට. බුදු පියාණන් වහන්සේ දුක කියන්නේ ඒ විඳින දුක උදා කරලා දෙන යම් හේතුවක් නැත්නම් එන්නේ හේතු සමුදායෙද. එනකන්න කාමයේ නිසයි ලෝකයා දුක් විඳින්නේ. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමයේ නිසයි මේ සියලු ශෝකය සියලු දුක සියලු භය. කාමතෝ එක්ක මුත්තස්ස කාමයෙන් වෙන්වීමක් ඇද්ද? නක්ති සෝකෝතෝ භයං එදාට දුක අවසන් භය අවසන් අශෝකං විරජං කේමා. එහෙනම් කාමයේ නිසයි දුක පවතින්නේ. එහෙනම් කාමයේ දුක වශයෙන් දකින්න ඕනේ. එහෙම කියන්නේ මේ චිත්තසංතානී තමයි මේ සියලු ව්‍යසන හටගන්නේ. මේ චිත්තසංතානයේ පවතින මේ මුලාව තේරුම් ගන්න බැරි කමින් තමයි මේ සකල ලෝක සත්‍යයම මේ භයංකාර සංසාරේ දුක් විඳින්නේ. මොකද්ද මේ මුලාව? මේ මුලාව තමයි විපරීත චින්තනයකින් මේ ලෝකෙ දකින්න ඇත්තක් කියලා බොරුවක්. ඇත්ත කියලා බොරුවකට රැවටෙනවා. මානුවා එමට රැවටෙන්නේ සැපයි කියලා. මානුවා හිතන් ඉන්නේ එම ඔහුට සැප පිණිස පවතිනක් කියලා. නමුත් මානුවා දන්නේ නැහැ මේ එමයට මහා භයානක මරණයක් සංගවලා තියෙනවා කියලා. මෙන්න මේ විදිහට මානුවාට එතකොට මේ එම පිළිබඳව පවතින විපරීත චින්තනයක්. ඒ කියන්නේ ඔය ඇත්ත නෙවෙයි දකින්නේ බොරුවක්. බොරුවක් දකින්න ඇත්ත වශයෙන් මාළුවාට හැම පිළි සැප වශයෙන් ඒක විපරීතයක්. ඇත්ත නෙවෙයි ඒක. ඒ කුමක් නිසාද මාළුවාරන්නේ නැහැ මේ හැමයට බිලි කටුවක් තියෙන බව ඒ නිසායි. ඒ වගේ සකල ලෝක සත්‍යයම මේ කාමයට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පාද දුක් දෝමන සුපායාස දුක්ඛ ස්කන්ධය නම් බිලි කටුව හංගවලා තියෙනවා කියලා දන්නේ නැහැ. සකල ලෝක සත්‍යය තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන දවස වෙනකම්ම මේ කාමයට මේ කාමයේ කියන හැමයට මේ දුක්ඛ ස්කන්ධය සංගවලා තියෙනවා කියලා දන්නේ නැහැ. මේ කාමයේ ආස්වාදයේ විදිලියන නිසායි මොහතක් පාසා චිත්තසංතානයේ රාගය, දේශය, මෝහය හටගන්නේ. රාග දේශ මොහ චේතනා හටගන්නේ චේතනාම් දෙක්වේ කම්මං වදාමි. එහෙනම් කර්මයේ සමුදය වෙන්නේ මේ කාමයේ නිසායි ආස්වාදයේ නිසායි. ඒකයි අසිරිමත් බුදු පියාණන් දේශනා කළේ කාමතෝ යක මුත්තස්ස නත්තිසෝ කුතෝ භයං. යමෙක් මේ කාමයේ ආදීනව නුවණින් දැකලා වෙන් වුණාද කාමයෙන් එදාට ශෝකේ බය නැහැ. ඇයි එහෙම කියන්නේ? පටිච්ච සමුප්පාදයේ මූලයේ විතරයි මම මේ වෙලාවේ පෙන්නන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අන්නර කාමයේ දුක බව නොදන්නාකම දුක්ඛේ අඥාන අවිද්‍යාව. දුක පිළිබඳ නොදන්නාකම කිව්වාම හිතුවේ මේ විදින දුක ගැන කියලා. එහෙනම් ඉතින් මේ ලෝකේ වැඩිම දුක් විඳින මිනිස්සු තමයි චතුරාර්ය සත්‍ය උපදින්ම අවබෝධ කරගන්නේ.
විදින දුකක් කියලාද මේ කියන්නේ? විදින දුකට හේතුව බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ හේතුව දුක වශයෙන් දකින්න. එතකොට අර ඵලයෙන් නිදහස් වෙනවා. ඵලය නිරුද්ධ වෙනවා. මාළුවා හැම දුක වශයෙන් දැක්කනම් මාළුවා විශේෂයෙන් ගැලවෙනවා. එහෙනම් ලෝකයා මේ කාමයේ දුක වශයෙන් දැක්කොත් මොකද වෙන්නේ? චිත්ත සංතානයේ රාගය, දේශය, මෝහය උපදින ක්‍රියාවලිය නතර වෙනවා. එදාට මොකද වෙන්නේ? ඔහු නැවත මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආස්වාදයේ පිණිස අසුරු කරන්නේ අන්න විරාගය. රාගය කියන්නේ මොකද්ද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන ආස්වාදය, එහෙම නැත්නම් සෝමනස්සාගත සුඛ වේදනා, එහෙම නැත්නම් සතුට දනවන සැප විඳින උදෙසා පරිහරණය කිරීමටයි රාගය කියන්නේ. එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව කාමයේ දුක බව අවබෝධ වුණාම ආස්වාදයේ දුක බව අවබෝධ වුණාම මොකද වෙන්නේ? අන්නේ ආර්ය ශ්‍රාවකයා මේ අසකරනාසේ දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන වලින් සකස් වෙච්ච ලෝකය ආස්වාදයේ පිණිස අසුරු කිරීමේ ක්‍රියාවලියෙන් වෙන් වෙනවා. ඒකට කියනවා විරාගය. එහෙනම් මේ 12 ආයතන ආස්වාදයේ පිණිස අසුරු කිරීමට කියනවා රාගය. එහෙනම් ඒ ආස්වාදයේ විදීමේ බලාපොරොත්තුවෙන් ඒ 12 ආයතන අසුරු කිරීමෙන් වැළකී සිටීමට කියනවා විරාගය. කයං විරාගං. එහෙනම් මේ අවිජ්ජා තෘෂ්ණාව ක්ෂය වුණාම මොකද වෙන්නේ? විරාගයටපත් වෙනවා. එදාට මේ ඇසකන නාසය දිව ශරීරයේ මනස ආස්වාදයේ පිණිස අසුරු කරන්නේ අන්න ඒකටයි විරාගය කියන්නේ. එහෙනම් අර අවිජ්ජාව නැසෙනකොට මොකද වෙන්නේ? කාමී ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න එකටයි අවිජ්ජාව කියන්නේ. ඒ නිසායි චිත්තසංතානයේ මේ කාමයන් පිළිබඳ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ ඇල්මක් හේවත් තෘෂ්ණාව පවතින්නේ. අවිජ්ජාව හේතුවෙන් තෘෂ්ණාව පවතිනවා. අවිජ්ජාව නිරුද්ධ වුණාම අවිජ්ජාව ක්ෂය වුණාම තෘෂ්ණාව ක්ෂය වෙනවා. කයං කෙලෙස් ක්ෂය වෙලා යනවා. විරාගං එතකොට විරාගයටපත් වෙනවා. අමතං පණීතං ඒ කෙලෙස් නැසමින් ඒ කෙලෙස් දවමින් ඒ විරාගයටපත් වන අමූර්තය හේවත් නිවන දේශනා කරනවා. කයං විරාගං අමතං පණීතං යදජ්ජගා ශාක්‍ය මුනි සමාහිතෝ සිත සංසිඳුවේ ශාක්‍ය මුනි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ නිවන මේ කෙලෙස් නැසන මේ විරාගය තපත්වන උතුම් නිවන දේශනා කරනවා. ඒ සංසිඳුණු සිත් ඇති ඒ අසිරිමත් වූ මහා උතුමන් වහන්සේ කයං විරාගං අමතං පණීතං යදජ්ජගා ශාක්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි. ඒ ධර්මය හා සමාන කිසිවක් නැහැ මේ විශ්වයේ. තථාගතයන් වහන්සේගේ ධර්මයට වැඩි කිසිවක් නැහැ මේ විශ්වයේ. සියල්ල තථාගතයන් වහන්සේගේ ධර්මය හැමුවේ නිෂේධනීය අසාර ප්‍රපංච මේ ලෝකේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පමණයි මේ විශ්වයේ පරම සත්‍ය. ඒ සත්‍යයට වැඩි සත්‍යයක් තවත් නැහැ. ඒ පිළිසරණට වැඩි පිළිසරණක් තවත් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ හැර වෙන පිළිසරණක් නැහැ අපට. අත්තදීපා විහෙරත ධම්ම සරණ අනන්‍ය සරණ වෙන සරණක් නැහැ. ධර්මයේ පිහිට කරගෙන ජීවත් වෙන්න ඒකයි තමන්ගෙන් තමන්ට පිහිට සලස ගන්නවා කියලා කියන්නේ. ධර්මයේ ඇසිරෙන්න මොකද්ද මේ ධර්මය? මොකද්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මය? තථාගතයන් වහන්සේ දේශනා ද්වේ සූත්‍රයේ ආකාර දෙකකට ධර්මයේ පෙන්නනවා. හැබැයි ඒ උන්වහන්සේ අග්‍ර කරන්නේ ලෝකෝත්තර ධර්මයයි ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. ලෞකික ධර්මයේ කෙටියෙන් මම මේ දේශනා කරන්නේ මේ කාල වේලාව පිළිබඳ ප්‍රශ්නේ නිසා. මොකද්ද මේ ධර්මයේ වෙනස විභේදනය ලෞකික ලෝකෝත්තර කෙටියෙන්ම විග්‍රහ කළොත් මෙසේ
යමකින් තමන්ටත් අවඩක් අයහපතක් නොසතුටක් හටගනීද අනුන්ටත් අවඩක් අයහපතක් නොසතුටක් හටගනීද අන්න ඒ අධර්මයයි ඒ අධර්මයේ වහාම අත්හරින්න මෙන්න භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය යමකින් තමන්ටත් යහපතක් වැඩක් සතුටක් උපදීද අනුන්ටත් යහපතක් වැඩක් සතුටක් උපදීද අන්නේ ධර්මය අනුගමනය කරන්න ඒ තමයි ධර්මය එහෙනම් තමුන්ටත් අවඩක් අයහපතක් වන අනුන්ටත් අවඩක් අයහපතක් වන දෙයට කියන්නේ අධර්මය කියලා තමන්ටත් යහපතක් වැඩක් සිද්ධ වෙන අනුන්ටත් යහපතක් වැඩක් සිද්ධ වෙන දෙයට කියන්නේ ධර්මය කියලා එහෙනම් ඔන්න ධර්මය අධර්මය පාණාතිපාතා ධම්මෝ පාණාතිපාතා වේරමණී ධම්මෝ ප්‍රාණඝාතේ තමන්ටත් අනුන්ටත් අවඩක් සිද්ධ කරන්නේ තමන්ටත් පාපයක් රැස් කරනවා අනුන්ට ජීවිතයක් නැති අහිමි කරනවා තමන්ටත් ඇලීමක් ඇති කරනවා අනුන්ට දුකක් උරුම කරලා දෙනවා පාණාතිපාතා ධම්මෝ පාණාතිපාතා වේරමණී ධම්මෝ ප්‍රාණඝාතයෙන් වෙන්වීම ධර්මය ප්‍රාණඝාතයෙන් වෙන්ුණාම තමන් මහා දාන වලින් අග්‍ර දාන පහෙන් එක දානයක් ලෝකයට දෙන කෙනෙක් වෙනවා මොකක්ද මේ අග්‍ර දාන පහ පාණාතිපාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී එනම් මෙන්න මහා දාන පහ අග්‍ර දාන පහ මහා දාන පහ අංගුත්තර නිකාය අට්ඨක නිපාතය දාන වාක්‍ය අභිසන්ද සූත්‍රය මහා දාන පහ එනම් ප්‍රාණඝාතයෙන් වෙන්ුණා නම් අන්න එක මහා දානයක් දෙනවා ඒවා උපසංහාරදී ඒ විදිහටම පංච දුස්චරිතයෙන් වෙන්වීම ගැන තේරුම් ගන්න දීර්ඝ වශයෙන් මේ වෙලාවේ මම විග්‍රහ කරන්න යන්නේ ධර්ම කාරණා ඊළඟට දස කුසලය වශයෙන් ගත්තා ප්‍රාණඝාතය අදත්තාදානය කාම මිත්‍යාචාරය මුසාවාදය පිසුනා වාචය පරුසා වාචය සම්ප්‍රප්පලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි මෙන්න දස කුසලය එහෙනම් මෙන්න මේ දස කුසලයේ මෙන්න මේ පංච දුස්චරිතයේ යෙදීමයි ධර්මය ඔන්න දස කුසලයෙන් පංච දුස්චරිතයෙන් වෙන්වීම ධර්මය එතකොට මොකද වෙන්නේ ත්‍රිවිධ සුචරිතයේ පිළිදෙනවා ප්‍රාණඝාතයෙන් අදත්තාදානයෙන් කාමීත්‍යාචාරයෙන් වෙන්ුණාම කාය සුචරිතයේ පිළිදෙනවා මුසාවාදයෙන් පිසුනා වාචයෙන් පරුසා වාචයෙන් සම්ප්‍රප්පලාපයෙන් වෙන්ුණාම වචී සුචරිතයේ පිළිදෙනවා ඊළඟට අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි ගුණයෙන් වෙන්ුණාම මනෝ සුචරිතයේ පිළිදෙනවා මේ විදිහට කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය යන ත්‍රිවිධ සුචරිතයේ පිළිදෙනවා කෙනෙක් ධර්මයේ හැසිරෙනකොට එතකොට ඒ වගේම පංච දුස්චරිතයනුත් වෙන්න ඕන පංච දුස්චරිතයේද දස අකුසලෙන් හතරක් ඇතුළත් ඒ වගේම සුරාපානයෙන් වෙන්න ඕන එතකොට සියල්ලෙන්ම නිදහස් පාපයෙන් සබ්බ පාපසකරණම් වෙනවා එතකොට අන්‍ය එතකොට ධම්මෝ හවේ රක්කති අන්න ධර්මයේ හැසිරෙනවා යා ධර්මයෙන් ආරක්ෂා වෙනවා ඒ මොන ධර්මයේද තමයි ලෞකික ධර්මය එහෙනම් ඔන්න ඔය දස කුසලයෙන් වෙන් වෙලා ඉන්නවා නම් යමේ කවුරු වශයෙන් ඔහු ලෞකික ධර්මයේ පිහිටා ඉන්න කෙනෙක් දස කුසලයේ ඒ වගේ පංච දුස්චරිතේ එහෙනම් ඔහු ලෞකික ධර්මයේ පිහිටා ඉන්න කෙනෙක් එහෙනම් අන්නේ සත්පුරුෂයා මිය ගියා මොකද වෙන්නේ මෙලොවත් ඔහු සැපසේ වසනවා ඔහු මිය ගියාම පරලොව ඒකාන්තයෙන් ස්වර්ගයට යන්නේ සම්මා සම්බුදු වහන්සේගේ දේශනාව අපේ හැම නෙවෙයි ඔහු ස්වර්ගයටයි ගමන් කරන්නේ බොහෝ විට අර බරපතල ආකාරයේ ගරුක අකුසල කරන නොතිබී නොවුනොත් ඒ වගේ දේවල් නොතිබුණොත් කෙනෙක්ට පුළුවන්කම ලැබෙනවා දස අකුසලයෙන් වෙන් වෙලා වාසය කරලා අවශ්‍යයෙන් අර චාතු මහරජික තවතිසා යාම දුසිත නිර්මාණදී පරිමිතවස්වර්ති ආදී ඒ මනරම් ස්වර්ග වලට ගමන් කරන්න අට්ටුම තරම සතර පායන වැඩි ඒ ලෞකික ධර්මය එන ලෝකෝත්තර ධර්මය කියන්නේ මොකක්ද ඔන්න දස කුසලෙන් වැළකීලා යමෙක් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අහගෙන අවබෝධ කරගෙන කාමී ආශ්‍රාවයේ දුක බව ප්‍රඥාවෙන් වටහාගෙන අවබෝධ කරන් ප්‍රත්‍යක්ෂ කරගෙන කාමයෙන් උත්වෙන් ගුණාම
අන්න ඔහු පිළිනවා ලෝකෝත්තර ධර්මයේ නිවන් මාර්ගය. එයා නිවනටයිපත් වෙන්නේ. අර දසකුසලේ පංච දුෂ්චරිතේ විතරක් වැළකීලා කටයුතු කරන ශ්‍රාවකයා එයා ලෞකික සම්මා දිට්ඨිය යුක්තව සුගතියට යනවා. උතුම් වූ ශ්‍රී සත්‍ය සාවබෝධ කරගෙන දසකුසලෙනුත් වෙන් වෙලා පංච දුෂ්චරිතෙනුත් වෙන් වෙලා කාමයෙන්ුත් වෙන් වෙච්ච නෙක්ඛම්මයටපත් වෙච්ච ශ්‍රාවකයා ඒ මහා ප්‍රඥාවක් තියෙනකොට ඒකට මොකද දසකුසලෙන් වැළකීලා ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්ට හැබැයි කාමයෙන් වෙන් වෙලා වාසය කරන එක වාසු නැහැ. මොකද මේ තුච්ච නින්දිත සිත හැමතිස්සම යත්තකාම නිපාතෝ කාමයමයි සොයන්නේ. එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක්ට හැර වෙන කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ කාමයෙන් වෙන් වෙලා වාසය කරන්න. එහෙනම් කාමයෙන් වෙන් වෙලා වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ලෝකෝත්තර ධර්ම අවබෝධ කරගෙන ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනෙක්ට විතරයි. ඒ නිසා යමෙක් චතුරාර්ය සත්‍ය ධර්මය නම් වූ මේ සසර දුක නිවාරණ මේ උතුම් න්‍යාය ධර්මය අවබෝධ කරගත්තොත් ඔහු නිරායාසයෙන් දසකුසලෙනුත් වෙන් වෙලා පංච දුෂ්චරිතෙනුත් වෙන් වෙලා කාමයෙන් වෙන් වෙන නෙක්ඛම්ම ප්‍රතිපදාවවත් නිර්වාණ මාර්ගයේ පිහිටනවා. එදාට කියනවා අන්න සෝවාන් ආදී මාර්ගඵලලාභී කියලා. එහෙනම් අන්න ලෞකික සහ ලෝකෝත්තර ධර්මය තථාගතයන් වහන්සේගේ මේ අමා ධර්මය එතනින් තථාගතයන් වහන්සේ අග්‍ර කරන්නේ අන්නර ලෝකෝත්තර ධර්මය. මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් මිනිස්සු ලෞකික ධර්මය අඩු වැඩි වශයෙන් දැනගෙන ඉන්නවා. හැබැයි ලෝකෝත්තර ධර්මය දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ නම් වූ මේ මහා සාස්ත්‍රුතුමන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේම ඒ ලෝකෝත්තර ධර්මයේ දේශනා කරනවා. නිවන අග්‍ර කරගත් අමා දහම කියන්නේ ඇයි? අමා දහම අමූර්ත දහම මෘත දැන් මේවා මේ ලෝකේ පුරාම මෘත ශරීරාකාර පිරීලා ගිහින් එක එක රටවල මෘත ශරීරාකාර නැතුව කන්ටේනර් වල මෘත ශරීරාකාර හදලා ජංගම මෘත ශරීරාකාර මෘත මැරෙනවා කොච්චර කාලෙක ඉඳලාද මැරෙන්නේ සංසාරේ අනන්ත කාලෙක ඉඳලා මෙලි වැටිලා මේ මහ පොළොවේ නැවත මේ කර්මෙන් ඉපැද්දුවේ ආයෙ මෙලි වැටෙනවා මේ ජීවිතේ ඒකාන්තයෙන්ම මැරිලා යන කොයි මොහොතකරි ඒ දවස අද වෙන්න පුළුවන් මේ වික්ෂුවට හිතන අද දවස වෙන්න පුළුවන් වසර 3ක් පිරෙන දවස සුන්දර දවස අද මේ වික්ෂුවගේ අවසාන ධර්ම දේශනාව මේ මිනිස් වැඩි පරිශ්‍රේදලා කරන්නේ හෙට උදේට ඔබට ආරංචි වෙන්න පුළුවන් අන්න අරහම්තුරු අපවත් වෙලා කියලා. එහෙම නොවුනොත් පුදුම වෙන්න. එහෙම ආරංචියක් ආවොත් පුදුම වෙන්න එපා. පුදුම වෙන්න ඕන ජීවත් වෙන එකටයි මැරෙන එකට නෙවෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මය ඔබට හොඳින් පසක් වෙනවා නම් ඔබට තේරෙන්න ඕන මැරෙන එකට නෙවෙයි අපි පුදුම වෙන්න ඕන ජීවත් වෙන එකටයි. ජීවිතං අනියතං මරණං නියතං අමා දහම කිව්වේ මොකද එහෙනම් මේ මෘත මේ මැරෙන ස්වභාවය අවසන් කරන ධර්මය මරණය අවසන් කරන ධර්මය අමර ජරා අවසන් වුණාම අජර මරණය අවසන් වුණාම අමර අජරාමර වෙනවා එහෙනම් අමරණීය වෙන ධර්මය අමා දහම අමරණීය ධර්මය ඔබ අමරණීය මිනිසයෝ මේ ධර්මය හොඳින් අවබෝධ කරගත්තොත් ඔබ අමරණීය වෙනවා. ඒ කිව්වේ මේ ජීවිතේම මරණය අවසන් වෙනවා. ආය කවදාවත් ඔය මරණ බයෙන් තැති ගන්න ඕන අවශ්‍ය නැහැ. දැන් අද මේ දේශනාවට කී දෙනෙක් ආවියත් මරණ බය නිසා. එහෙනම් කමක් නැහැ එහෙම මේ මහාන දේශනාව අහන්නක ලොකු දෙයක්. මරණ බය ජය ගන්න ඕන නම් අප්‍රමාදීව හැසිරෙන්න ධර්මයේ හැසිරෙලා අමරණීය වෙන්න උත්සාහ ගන්න. අමරණීය වෙන්න එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේ පෙන්නන මේ ධර්මය අවබෝධ වුණාම අමරණීය වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඒ අමරණීය ධර්මය නිර්වාණ ධර්මය හා සමාන කිසිවක් නැහැ මේ විශ්වයේ. කිසිම දෙයකට බෑ මේ ලෝකේ සත්‍යව මේ මරණය මුදවල අමරණීය කරන්න අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයේ හැර ඒ අමරණීය ධර්මය ශ්‍රවණය කරන්න ලැබීම
මොනතරම් භාග්‍යයක්ද කියලා ඔබට වැටහෙන්න ඕන. එහෙනම් ඒ ධර්මය හා සමාන කිසිවක් නැත. ඒ කරුණෙන් ධර්මය ශ්‍රේෂ්ඨ රත්නයයි. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ලොවට සෙත් වේවා. යම් බුද්ධ සෙට්ඨෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝර විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. යම් බුද්ධ ශ්‍රේෂ්ඨයන්න් වහන්සේ නමක් වර්ණනා කරන යම් සමාධියක් ඇතනම් ඒ සමාධිය මේ උතුම් වූ ආර්ය ආනන්තරික සමාධියයි. ඒ සමාධිය හැර අන් සමාධියක් ලෝකෙ විද්‍යමාන වන්නේ නැහැ. ප්‍රඥාවන්තයන්ට සම්මා සම්බුදු පියාණන් වහන්සේලා වර්ණනා කරන්නේ අන් කිසිදු සමාධියක් මේ ආනන්තරික ආර්ය සමාධිය හැර මොකක්ද ආනන්තරික ආර්ය සමාධිය කියන්නේ? යමෙක් තමා ධර්මයේ මේ ශ්‍රී සත්‍යයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාම ඔහු උතුම් වූ ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙනවා. දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. කෙටියෙන්ම කිව්වොත් මේ කාමයේ ආස්වාදයේ පසුපස හබා යෑමෙන් උරුමවන්නේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාස සහිත දුක්ඛ ස්කන්ධයයි. ඒ තමයි දුක්ඛාරිය සත්‍ය. මේ දුක්ඛ ස්කන්ධය උරුමවන්නේ මේ කාමයේ කෙරෙහි ආස්වාදයේ කෙරෙහි ඇති මේ අල්ම නිසා යායන් තණ්හා පෝන භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවදී නන්දනී මේ ඇහැකන නාසයේ දිව ශරීරයේ වර්ෂ පිනවමින් ඒ මොහොතේ අපි මේ සතුට අභිනන්දනය කරනවා. අපි දන්නේ නැහැ මේ අභිනන්දනය කරන්නේ මේ දුක්ඛ ස්කන්ධේ බව, මේ ජරාව මරණේ බව මේ සමරන්නේ. සයන් අයින් කරා නම් හරි. මරණය තමයි හැමදේම අරගෙන ආවේ. ඒ නිසා තමයි සමරන්නේ තාම. එහෙනම් මේ සමරන්නේ මොකද්ද? තමාගේම දුක්ඛ ස්කන්ධයයි. ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් යම් අරමුණක් රාගයෙන් ස්පර්ශ කරමින් සෝමනස් සාගත සුඛ වේදනාවක් අත්දැකීමෙන් යමෙක් ඒ ආස්වාදයේ මොහොත අභිනන්දනය කරනවා. නන්ති රාග ඒකට සතුටෙන් යුක්තව ඒ මොහොත ඇසුරු කරමින් සතුට වෙනවා. මට මහා සැපක් උදා වුණේ. මෙබඳු රූපයක් දකින්න ලැබීම, මෙබඳු ප්‍රියජනක රූපයක් දකින්න ලැබීම මට මහා සතුටක්. මෙබඳු ශබ්ද, මෙබඳු ගන්ධ, මෙබඳු රස, මෙබඳු ස්පර්ශ, මෙබඳු අදහස් ඇසුරු කරන්නට ලැබීම මට මහා සතුටක් යන ආදි වශයෙන් යමෙක් යම් ආස්වාදයක් යම් මොහොතක නන්දි රාග, ඒ කියන්නේ සතුටෙන් යුක්ත වේ ආස්වාදය ඇසුරු කරයිද මේ මොහොතේ ඒ සතුට අභිනන්දනය කරයිද ඔහු මේ අභිනන්දනය කරමින් ගොඩනගන්නේ පුනර්භවය යායන් තණ්හා පෝන භවික පුනර්භවය කියන්නේ ආයි මේ එකපදේ නැවත නැවත සිද්ධ වෙනවා කියන එක. කියන්නේ ආයි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, උපතත් මරණයත් අතර අනන්ත ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයෙන් බැට කරනවා. එච්චරයි සිද්ධ වෙන්නේ. ඊට වඩා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නංගොත් වෙනස් වෙලා, තරාතිරම වෙනස් වෙලා, සමාජ භූමිකා වෙනස් වෙලා මේ සංසාරේ අනන්ත කාලයක ඉඳලා එක එක සත්ත්වවල උපදිනවා. හැබැයි හැම ජීවිතයකම අවසාන තිබුණේ උච්චරයි. සාරයක් මුණ ගැහුණා නම් මේ සංසාරේ කොහෙන් බලන්න කවදාවත් සාරෙකින් දැනුත් ඉන්නේ මරණය කැටිගෙන. දැනුත් ඉන්නේ මරණය කිව්වම වස්ත්‍රේ මල මුතුර පිට වෙන තැනක. එච්චර බයකින් දැනුත් ජීවත් වෙන්නේ. තාම හොයනවා සංසාරේ සාරයක්. බණවල සමහර හොයන සංසාරේ සාරයක් තාම. උදට මතක තියාගන්න ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ
සසර අසාරයි කියලා අවබෝධ කරගන්න එකට අසාරේ සාරමතිනෝ සාරේ ආසාර දස්සිනෝ තේසාරං නාදී ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා යමෙක් තවදුරටත් මේ රූප තුල වේදනා තුල සංඥා තුල සංඛාර තුල විඥාන තුල ඉවත් මේ පංච උපාදානස්කන්ධය තුල සාරයක් සොයනවා නම් ඒකාන්ත අඥානෙ බවමතක තබා ආර්ය ශ්‍රාවකයෙක් වුණත් ඔහු තාම අඥානයි. මොකද අඥාන විපරිවර්තයෙන් චතුරාර්ය සත්‍ය පූර්ණ වෙච්ච නැති එකේ විපාකයි. චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාන පහළ වුණා. කෘත්‍ය ඥාන කෘත ඥාන පහළ වෙන නිසා පූර්ණ වශයෙන් දකින්නේ තාම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛය අනාත්තයි අසාරයි අසුභයි කියලා. පේන්නේ ප්‍රඥාවට ගෝචර වෙන්නේ. ඒ නිසා තාමත් බුද්ධ වචනේ පිළිගත්තට පූර්ණ වශයෙන් පිළිඅරන්නේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවට පොඩ්ඩක් සමන් දීලා පොඩ්ඩක් පිළිඅරන් ඉන්නවා වැඩි හරියක් තාමත් පිළිගන්නේ මායාවේ දේශනාව. එහෙනම් මෙන්න මේ අනුසාරයෙන් අන්න තේරුම් ගන්නවා කාමයේ ආස්වාදයේ පසුපස හඹායාමෙන් උරුමවන්නේ දුක්ඛ ස්කන්ධයයි දුක්ඛ ආර්ය සත්‍යය. ඒ දුක්ඛ ආර්ය සත්‍ය තුලින් දකින්නේ දුක්ඛ ස්කන්ධය උරුමවන්නේ මොකක් නිසාද? මේ කාමයේ ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම නිසායි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දුක උදා කර දෙන හේතුව ඒ තෘෂ්ණාවට හේතුව අවිජ්ජාව. මේ වෙලාවේ මම ගැඹුරට විග්‍රහ කරන්න යන්නේ නැහැ. එහෙනම් මේ තෘෂ්ණාව ෂේ වුණා නම් ඒ පංචකාමය කෙරෙහි ඇති මේ කාමයේ ආස්වාදයේ කෙරෙහි ඇති ඇල්ම හිතින් දුරු වුණා නම් නැවත මේ සසර දුක උදා වෙන්නේ නැහැයි. කාමයෙන් වෙන්වෙච්ච පුද්ගලයාගේ චිත්තසංතානයේ රාගයේ දේශේ මොහේ ක්ෂය වෙලා යනවා. කෙසේද? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා. අවිජ්ජාව කිව්වේ කාමයේ ආස්වාදයේ සපයි කියන මුලාසහගත මානසිකත්වය. ඒ මානසිකත්වය දුරු වුණා නම් දැන් මොකද වෙන්නේ? දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙලා කාමයේ ආස්වාදයේ දුකයි කියලා නෝනින් දකිනවා. ඒ නිසා දැන් මොකද වෙන්නේ? කාමයේ දුක නම් ආස්වාදයේ දුක නම් දැන් මේ තුච්ච නින්දිත සිතට හොයන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නැති නිසා රාග චේතනා, දේශ චේතනා, මෝහ චේතනා උපදින්නට අවශ්‍ය කරන නිමිති නැතුව යනවා. එදාට මොකද වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා කියලා රාගයේ දේශේ මොහේ ක්ෂය වෙනවා. රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. ඒ රාගය, ඒ ද්වේෂය, ඒ මෝහය ක්ෂය වී යාම නිවනයි. එහෙනම් අන්න දකින්නවා ඒ රාග දේශ මොහ ක්ෂය වෙලා ගියාම එතන පවතින නිවනයි. අන්න ඒ අර්ථය නුවණින් දැකීමට කියනවා දුක්ඛ නිරෝධාරි සත්‍ය. දුක්ඛ නිරෝධාරි සත්‍ය. එහෙනම් අන්න නුවණින් දකින්නවා මෙන්න මේ ආස්වාදයේ කාමයේ කෙරෙහි ඇති චන්දරාගේ ඇල්ම හිතින් පහවී යෑමයි දුක්ඛ නිරෝධය. එහෙමනම් ඒ උදෙසා යම්කිසි මාර්ගයක් පවතින්නට ඕන. මොකක්ද ඒ මාර්ගය? ඒ මාර්ගය තමයි මෙන්න මේ පංචකාමයේ මෙන්න මේ ආස්වාදයේ ආදීනව නුවණින් සිහි කිරීම. එහෙනම් යමෙක් මෙන්න මේ ආස්වාදයේ කාමයේ ආදීනව නුවණින් සිහි කළොත් මොකද වෙන්නේ? අන්න අර කාමයේ කෙරෙහි චන්දරාගයේ කෙරෙහි ඇති කාමයේ කෙරෙහි ආස්වාදයේ කෙරෙහි ඇති චන්දරාගය ක්‍රමානුකූලව ෂේ වෙලා යන්න පටන් ගන්නවා. එහෙනම් අන්නේ අවබෝධයට කියනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය. මෙන්න මේ කියන ආර්ය සත්‍ය හතර අවබෝධ වුණාම මොකද වෙන්නේ? ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණාම මොකද වෙන්නේ? අන්න දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨි. අන්න සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨිය කියලා කිව්වේ එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ උතුම් වූ සෝවාන් ඵලය. ඒ උතුම් සෝවාන් ඵලයටපත් වුණාම මොකද්ද වෙන්නේ? ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසියා වෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතේ කියනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසියා අර්ථයෙන් සෝතාපන්න කියනවා. අන්න සෝතාපන්න පුද්ගලයා බිහි වෙනවා.